සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේත් මේ පින්වත් පිරිස මේ සන්ධ්‍යාවේ මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන මජ්ක්‍ධිම නිකායට අයිති සුන්දර බුදු දේශනාවක් ඉගෙන ගන්න. ඉතින් අද දවසේ මේ සදහම් දේශනාවේ විකාශන දායකත්වයේ දරමින් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ හොංකොංහි පදිංචි පින්වත් අනුර රත්නායක මහත්මයා, ඒ වගේම තිල්ලි පෙරේරා මහත්මිය ඇතුළු පිරිස විසින්. ඒ පින්වත් පිරිසගේ සදහැබර දායකත්වයෙන් තමයි අද මේ දේශනාව විකාශනය කරන්නේ. පින්වත්නි, මේ වස් කාලේ පුරාවට මේ පින්වත් පිරිසට ඉගෙන ගන්න ලැබුණා මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේට අයත් උතුම් බුද්ධ දේශනා. ඉතින් අදත් අපි ඉගෙන ගන්නේ ඒ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයට අයිති ලස්සන බුද්ධ දේශනාවක්. මේ දේශනාවේ නම තමයි වීමංසක සූත්‍රය. වීමංසක කියන එකේ තේරුම තමයි නුවණින් කල්පනා කරන, විමසනවා කියන කාරණය. දැන් ඔබ අහලා තියෙනවා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මේ ධර්මයේ අවබෝධ කිරීම පිණිස කෙනෙකුට උවමනයි යෝනිසෝ මනසිකාරය, නුවණින් විමසන හැකියාව. ඒක තිබුණොත් විතරයි ඒ කෙනාට පුළුවන් මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න. ඒක තමා තුළ පිහිටිය යුතු අංගයක්. බාහිරින් කල්යාණ මිත්‍ර සුරින් ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. එතකොට ඒ කෙනා තුළ පිහිටන්න ඕන කාරණයක් තමයි ධර්මයේ දකින්න, ධර්මයේ තේරුම් ගන්න නම් යෝනිසෝ මනසිකාරය. එතකොට මේ ධර්ම අවබෝධය ඇති වෙන ආකාරයට යෝනිසෝ මනසිකාරය යෙදෙන්නේ කොහොමද කියලා තමයි මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. මේ දේශනාවේ මේ විදිහට තියෙනවා. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. පින්වත් මහණෙනි, පරසිට දන්නා නුවණ නැති භික්ෂුවක් ඉන්නවා. නමුත් නුවණින් විමසීමේ හැකියාව තියෙනවා. අන්නේ භික්ෂුව විසින් මේ සම්මා සම්බුදුවරයෙක්ද නැද්ද කියලා දැන ගැනීම පිණිස තථාගතයන් වහන්සේ ගැන නුවණින් පරීක්ෂා බලන්ට ඕනේ. එන බලන්න භික්ෂුවක් ඉන්නවා කියනවා. ඒ භික්ෂුවට අනුංග සිත් දකින්න පුළුවන් හැකියාව නැහැ. ඒ වගේම තමයි කියනවා ඒ වුණාට නුවණින් විමසීම හැකියාව තියෙනවා. යෝනිසෝ මනසිකාරයේදීම හැකියාව තියෙනවා. අන්න එතකොට ඒ භික්ෂුව විසින් කළ යුතු දෙයක් තමයි කියනවා මේ තථාගතයන් වහන්සේ ගැන නුවණින් පරීක්ෂා කරලා බලන්න ඕනේ කියනවා මේ සම්බුදුවරයෙක්ද නැද්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බලන්න
එතකොට බුදුරජාණන් වහන්සේට මේ ස්වාමීන් වහන්සේලා මේ විදිහට පිළිතුරු දෙනවා. කොහොමද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි අපගේ මේ ධර්මයේ තියෙන්නේ. භගවන් මූලකානෝ භන්ති ධම්මා භගවන් නෙත්තිකා භගවන් පටිසරණ. භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි අපගේ මේ ධර්මයේ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ නායකත්වය මත අපගේ මේ ධර්මයේ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේටම ওই කාරණේ අර්ථය වැටහෙනවා නම් කොයිතරම් හොඳද? එතකොට බුදුරජාන් වහන්සේ වදාළ විදිහට භික්ෂූන්ට මතක තියාගන්න පුළුවන්. ඒතර බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ මේ භික්ෂූන් වහන්සේලාට ඒ ස්වාමීන් වහන්සේලාට ඒ නුවණින් විමසා තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධා පිහිටුවා ගන්න ආකාරය ගැන පැහැදිලි කරනවා. ඔන්න බලන්න මේ නුවණින් විමසන ආකාරය කොහොමද කියලා. පින්වත් මහණෙනි, පරසිට දැනීමේ ඥානය ලබා නොගත් භික්ෂුවක් ඉන්නවා. නමුත් ඔහු නුවණින් විමසීමේ හැකියාවෙන් යුක්තයි. අන්නේ භික්ෂුව විසින් කරුණු දෙකක් ඔස්සේ තථාගතයන් වහන්සේ ගැන නුවණින් පිරික්සා බලන්න ඕනේ. කාරණා දෙකක්. ඒ කාරණා දෙක තමයි හොඳට ඇහින් බලන්න ඕනේ. හොඳට කනින් අහන්න ඕනේ. පළවෙනි එක තමයි හොඳට බලන්න ඕනේ ඇහින්. අනිත් තමයි අහන්න ඕනේ. කියන්නේ මොකද්ද කියලා, කරන්නේ මොකද්ද කියලා බලන්න ඕනේ, කියන්නේ මොකද්ද කියලා අහන්න ඕනේ. එතකොට කියනවා හොඳට ඇහින් බලද්දී, හොඳට කනින් අහද්දී, හොඳට පරීක්ෂා කර බලන්න ඕනේ තථාගතයන් වහන්සේ තුල කෙලෙස් තියෙනවාද කියලා. එතකොට ඒ භික්ෂුව මේ විදිහට තේරුම් ගන්නවා. ඇහෙන් හොඳට බලද්දී, කනින් හොඳට අහද්දී දැක ගන්න පුළුවන් කෙලෙස් තියෙනවා. ඒ කෙලෙස් කිසිවක් තථාගතයන් වහන්සේ තුල දැක ගන්නට නැහැ කියලා. දැන් බලන්න පින්වත්නි, මෙන්න මේ කාරණා දෙකෙන් නුවණින් විමසන්න කියන කොහොමද? ඇහෙන් බලන්න කියනවා, කනෙන් අහන්න කියනවා. ඇහෙන් බලනකොට, කනෙන් අහනකොට තේරුම් ගන්න පුළුවන් කෙලෙස් සාග ස්වභාවයන් තියෙනවා කියනවා. එක්කෝ වචනය මුල් කරගෙන කරන වැරදි, කනෙන් අහනකොට තේන බොරු කියනේවා, කේලම් කියනේවා, හිස් වචන කතා කරනේවා, පරුස වචන කියනේවා අහන්න ලැබෙනවා. ඊළඟට ඇහෙන් බලද්දී කායික ක්‍රියාවල දුර්වලතා දකින්න පුළුවන්. සත්තු මරනවා ඒවා දකින්න පුළුවන්, හොරකම් කරනවා ඒවා දකින්න පුළුවන්, බමසර කිල්ටි කරගන්න ඒවා දකින්න පුළුවන්. මේ ආදී දේවල් දකින්න පුළුවන්. එතකොට ඒක තේරෙන්නේ හොඳට ඇහෙන් බලනකොටයි, හොඳට කනින් අහනකොටයි. ඒ වගේ තමයි නුවණින් කල්පනා කිරීම හැකියාව තියෙන එක ප්‍රඥාවකුත් තියෙනවා. එතකොට මෙයාට තේරුම් ගන්න පුළුවන් දේ තමයි කියනවා ඒ විදිහට විමසද්දී තථාගතයන් වහන්සේ තුල කෙලෙස් සහගත ස්වභාවයක් පේන්න නැහැ කියනවා. හොඳට ඇහෙන් බලද්දී, හොඳට කනින් අහද්දී තේරුම් ගන්න පුළුවන් කෙලෙස් සහගත ස්වභාවයන් තියෙනවා. අන්නේ කෙලෙස් කිසිවක් තථාගතයන් වහන්සේ තුල නැහැ කියලා මෙයාට තේරුම් ගන්න පුළුවන්. බලන්න නුවණින් විමසීමත් එක්ක යාට එන වැටහීම, අවබෝධය. යෝනිසෝ මනසිකාරී යෙදීමත් එක්ක ඒ කෙනා තුළ පිහිටන අවබෝධය. එතකොට එයා තුළ විශ්වාසයක් ඇති වෙනවා ඒ විදිහේ අඩුපාඩු බුදුරජාන් වහන්සේ තුළ දකින්ට නැහැ. හොඳට ඇහෙන් බලද්දී, හොඳට කනෙන් අහද්දී ප්‍රකට වෙන කෙලෙස් සහගත ස්වභාවයන් තියෙනවද? ඒ කෙලෙස් තථාගතයන් වහන්සේ තුළ නැහැ. එතකොට එයා තුළම ඇති වෙච්ච වැටහීමක්. ඒ මුල් කරගෙන ඒ විශ්වාසය තථාගතයන් වහන්සේ කෙරෙහිට ඇති වෙන ශ්‍රද්ධාව. දැන් ඊළඟට බලන්න මෙයාට තව තියෙනවා විමසන්න කියලා. කොහොමද? යම් දවසක මේ භික්ෂුව හොඳින් පරික්ෂා කර බලද්දී ওই විදිහට දැනගත්තා නම්, ඒ කියන්නේ ඇහෙන් හොඳට බලද්දී, කනෙන් හොඳට අහද්දී දැනගන්න පුළුවන් වෙන කෙලෙස් තියෙනවා. නමුත් ඒ කිසිවක් තථාගතයන් වහන්සේ තුල දැක ගන්නට නැහැ කියලා. එතකොට මේ භික්ෂුව තවදුරටත් හොඳින් විමසන්න ඕනේ. ඇසින් හොඳට බලනකොට, කනින් හොඳට අහනකොට කලින් කලට අල්ලගන්න පුළුවන් කෙලෙස් තියෙනවා. අන්නේ කෙලෙස් තථාගතයන් වහන්සේට තියෙනවද නැද්ද කියලා. තවත් හොඳට විමසලා බලන්න කියනවා, තවත් සූක්ෂම විදිහට.
ඒ කලින් කලට හඳුන ගන්න පුළුවන් කෙලෙස් තියෙනවද කියලා. දැන් ඉදිරියදා කටයුතු කරනකොට සමහර මිනිසුන්ගේ ප්‍රකට වෙන කෙලෙස් තියෙනවා. හැබැයි අවස්ථානුකූලව ඒ පරිසරය සකස් වෙච්ච ගමන් ඇති වෙන කෙලෙස් සහගත ස්වභාවයනුත් තියෙනවා. ඒ අවස්ථාව නොයන තාක් ඒ කෙලෙස් ප්‍රකට වෙන්නේ නැහැ. ඒ ඊර්ෂියාව ඇති වෙන්න උවමනා කරන කාරණා නොයදින තාක් ඊර්ෂියාව කෙනෙකුගේ හිතේ හටගන්නේ නැහැ. ඒ හටගන්න ස්වභාවය හිතේ තියෙනවා. ඊළඟට තරහ ඇති වෙන්න හේතු කරන කාරණා නොයදින තාක් තරහ හිතේ හටගන්නේ නැහැ. ඒ තරහ ඇති වෙන්න උවමනා කරන කාරණා යෙදෙනකොට තමයි හිතේ තරහ හටගන්නේ. එතකොට හොඳට නුවණින් කල්පනා කරලා හොඳට පිරික්සා බලද්දි තමයි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ කලින් කලට කෙනෙක් හිතේ හටගන්න කෙලෙස් සහගත ස්වභාවය. ප්‍රකට වෙන ස්වභාවය. එතකොට බුදුරජාණන් දේශනා කරනවා අන්න එහෙම කෙලෙස් සහගත ස්වභාවයන් තථාගතයන් වහන්සේ තුල තියෙනවද? කලින් කාලට හරි සාමාන්‍යයෙන් දකින්න හැබැයි කලින් කාලට හරි කෙලෙස් සහගත ස්වභාවයන් ප්‍රකට වෙන ඒවා තියෙනවද කියලා. එතකොට මෙයා තේරුම් ගන්නවා කියනවා එහෙම කෙලෙස් සහගත ස්වභාවයක් තථාගතයන් වහන්සේ තුල නැහැ කියලා. ඇසින් හොඳට බලන් ඉඳිද්දී කනින් හොඳට අසා සිටිද්දී කලින් කාලට වෙනස් වෙන කෙලෙස් හොයා ගන්න පුළුවන්. නමුත් ඒ කෙලෙස් කිසිවක් තථාගතයන් වහන්සේ තුල දැක ගන්නට නැහැ. අන්න බලන්න ඒ පිළිබඳවත් එයාගේ හිතේ විශ්වාසය පිහිටනවා ඇති වෙනවා තථාගතයන් වහන්සේ කෙරෙහි. එතකොට පින්නතුනි දැන් අපි බලන්න ඕනේ මේ බුදුරජාණන් ජීවමාන කාලේ මේ කෙනෙකුට ශ්‍රද්ධාව ඇති කරගන්න හැටි ගැන පෙන්ලා දුන්න විග්‍රහයක් මේ තියෙන්නේ. එතකොට අපිට අද බුදුරජාණන් ජීවමානම නැහැ. හැබැයි ඒ බුදුරජාණන් ජීවිතය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන් මේ ධර්මයෙන්. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන අපිට මේ ධර්මය ඉගෙන ගන්න පුළුවන්. අන්න එතකොට මේ ධර්මය ඉගෙනගෙන නුවණින් විමසීමෙන් ඒ කිනාට අදටත් පුළුවන් මේ විදිහට ශ්‍රද්ධාව පිහිටව ගන්නට. ඒක තමයි අපි කරන්න ඕනේද? එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ විදිහට කෙලෙස් සහගත ස්වභාවයන් තථාගතයන් වහන්සේ තුල නැහැ කියලා. එයාට තේරුණාද? තව දුරටත් විමසන්න කියනවා. හොඳට කනින් අහන්න කියනවා, හොඳට ඇහින් බලන්න කියනවා. එතකොට එහෙම හොඳට කනින් අහනකොට දැනගන්න පුළුවන් පිරිසුදු දේවල් තියෙනවා. හොඳට කනින් ඇහින් බලනකොට දැනගන්න පුළුවන් පිරිසුදු දේවල් තියෙනවා. ඒ පිරිසුදු දේවල් තථාගතයන් වහන්සේ තුල තියෙනවද කියලා. පාරිශුද්ධ ජීවිතයක් අඩුපාඩු නැති බව කියන එක තථාගතයන් වහන්සේ තුල තියෙනවද? එතකොට ඒ කිනාට දැක් ගන්න පුළුවන් කියනවා හොඳට ඇහින් බලද්දී හොඳට කලින් අහද්දී දැනගන්න පුළුවන් ඊටා පිරිසුදු දේවල් තියෙනවා. අන්නේ පාරිශුද්ධ භව තථාගතයන් වහන්සේ ළඟ දකින්න තියෙනවා කියලා. එතකොට පිරිසිදුයි කියලා කියන්නේ අඩුපාඩු නැහැ. අඩුපාඩු වලින් තොරයි කියන එක. දැන් අර එක තැනක තියෙනවා බලන්න බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණතුමාට බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබෙනවා. එතකොට බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණතුමා එක සේවකයෙක් පිටත් කරලා අරිනවා බුදුරජාණන් වහන්සේ ගැන විමසන්න. මාස 7ක් බුදුරජාණන් වහන්සේ යන තැන යනවා. හොඳට පිරික්සාවල් ඇවිල්ලා බ්‍රහ්මායු බ්‍රාහ්මණට කියනවා කිසි අඩුවක් නැහැ කියනවා. පිරිසුදු ජීවිතයක් තියෙන කියනවා. කතා කරන වචනේ ක්‍රියා කරන ක්‍රියාවේ අඩුවක් හොයාගන්න නැහැ කියන. අඩු ගානේ ඇවිදින ගමන, සිවුරු පොරන හැටි, ආහාර පාන ගන්න හැටි මේ කිසි තැනක අඩුවක් නැහැ කියනවා. පිරිසුදු ජීවිතයක ලක්ෂණමයි තියෙන්නේ කියනවා. කලින් කලට මිනිස්සු නිඳා කරනවා. මෝඩයෝ. ඒවට සැලෙන්නේ නැහැ. ප්‍රශංසා කරනවා. ඒවට ඇලෙන්නෙත් නැහැ.
පාරිශුද්ධ ජීවිතයක ලක්ෂණ. හොඳට මෙසිත දියුණු කරපු ජීවිතයක ලක්ෂණ. කරුණාවෙන් පිරුණු ජීවිතයක ලක්ෂණ දකින්න තියෙන්නේ. එතකොට ආන් ඒ විදිහේ පිරිසුදු දේවල් තථාගතයන් වහන්සේ තුල පිහිටා තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් නුවණින් විමසන කෙනාට. ඉතින් අදටත් පින්නතුනේ කෙනෙක් මේ බුද්ධ දේශන ඇසුරින් බුදුරජාණන් ජීවිතය ගැන විමසලා බැලුවොත් එයාට දකින්න තියෙන්නේ මේක. අඩුපාඩු තියෙන ජීවිතයක් නෙමෙයි. අඩුපාඩු නැති ජීවිතයක්. දැන් බලන්න අපි කලින් කතා කළ අර අවස්ථාව වෙනකොට කෙලෙස් සහගත ස්වභාව මිනිස්සු තුළ මතුවලා එනවා. ඒකට පරිසර නොයදෙන තාක එක වෙන්නේ. දැන් බලන්න එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අක්කෝසක බහරද්වාජ බයිනවා. ගොඩාක් සැර විදියට කතා කරනවා. එතකොට අක්කෝසක බහරද්වාජේ බණින වෙලාවේ බුදුරජාණන් වහන්සේ සංසුන් සිතින් ඉන්නවා. ඒකට බැන අර ගහගන්න ගියේ නෑ. සාමාන්‍ය කෙනෙකුට එහෙම විදිහේ ස්වභාවයකට මුහුණ දෙන්න සිදුනොත් එහෙම තරහට ගන්නවා, බැන අර ගහ ගන්නවා. බලන්න වෙනස. ඊළඟට දැන් බලන්න චින්චි මානවිකාව ධර්මිටියක් බැඳගෙන බඩදරු අම්ම කෙනෙක් වගේ පිරිස මැද්දට ඇවිල්ලා කෑ ගහලා කිව්වා ඒ ශ්‍රමණයන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ ඔබේ දරුවා බාර ගන්න. නැත්තම් මේ දායකයෙකුටවත් කියන්න මේකට පිළියමක් උදන්න කියලා මේ වකීම ගන්නට කියලා. දැන් අද කාලේ සාමාන්‍ය මිනිස්සුෙකුට එහෙම දෙයක් එකට මුහුණ දෙන්න උනොත් එහෙම කොයි විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද? එක්ක ද්වේෂයත් එක්ක මුසු වෙච්ච එකක්, එක්ක බය තැති ගැනීමත් එක්ක මුසු වෙච්ච එකක්, එක්ක ලැජ්ජාවත් එක්ක මුසු වෙච්ච එකක්. අපහසුතාවයටපත් වෙනවා. දැන් බලන්න ඒ විදිහේ අවස්ථාවකට මුහුණ දුන්නත් බුදුරජාණන් වහන්සේ සංසුන් සිතින් හිටියා. ජය මංගල ගාථාවල කියන්නේ සන්තේන සෝම විදිනා ජිතවා මුනින්ද. සන්තුන් සමාහිතින් දිනුවෝ මුනින්ද. බලන්න මේක අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ විදිහේ කෙනෙක් නෙමෙයි. ඒතර මෙන්න මේ විදිහට නුවණින් විමසනකොට තමයි ඒ කෙනාගේ හිත තුල අර ශ්‍රද්ධාව මුල් බැහැගන්නේ, පිහිටන්නේ. එයා තුලම හටගත් අවබෝධ ඥානයක් ඒක. බුදුරජාණන් වහන්සේ තුල මේ විදිහේ අඩුපාඩු නැහැ. වෙන කෙනෙක් කිසි කෙනෙක් කීවට එතකොට එයාගේ වෙනස් වෙන්නේ නැහැ ඒක. තමා තුලම ඇති කරගත්ත නුවණින් විමසීමත් එක්ක ඇති කරගත්ත වැටහීමක් තියෙනවා, විශ්වාසයක් තියෙනවා. ඒ විදිහටයි මේ ලෝකේ ශ්‍රද්ධාව දිනු කරගත්තු දිනු කරගත්තේ. එතකොට මෙන්න මේ විදිහට තියෙනවා ඒක නා තව දුරටත් විමසන්න කියන. කොහොමද අර කනින් හොඳට අහද්දී ඇයෙන් හොඳට බලද්දී දැනගන්න පුළුවන් පිරිසුදු දේවල් තියෙනවා. අන්නේ පිරිසුදු දේවල් තථාගතයන් වහන්සේ ළඟ දැක් ගන්න තියෙනවා කියලා තේරුම් ගන්නකොට එයා තව දුරටත් විමසන්න කියනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක සිටද මේ කුසල් දහම් ඇති වෙ ඉන්නේ නැත්තම් ළඟක ඉඳලාද කියලා. එතකොට මේ භික්ෂුවට නුවණින් පරීක්ෂා කර බලද්දි මෙන්න මෙහෙමයි දැනගන්න තියෙන්නේ. මේ ආශතුන් බොහෝ කාලයක සිට කුසල් දහම් ඇතුවයි ඉන්නේ ළඟ ඉඳලා නොවේ. බුදුරජාණන් වහන්සේ බොහෝ කල සිට මේ ගුණ ධර්ම දියුණු කරන්නේ. දැන් බලන්න අපි අහලා තියෙනවා බුදු දේශනාවල තියෙනවා බුදුරජාණන් වහන්සේ පාරමිතාම් පිරුවා කියලා. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. අසංඛ්‍ය හතරකුත් තවත් කල්ප ලක්ෂයකුත්. ගණනින් ප්‍රමාණ කරන්න බැරි තරම් කාලයක් ගුණ ධර්ම දියුණු කරන්න කැප වුණා. සීලය දියුණු කරන්න කැප වුණා. මෛත්‍රී කරුණාව දියුණු කරන්න කැප වුණා. ඉවසීම දියුණු කරන්න කැප වුණා. ත්‍යාගය දියුණු කරගන්න කැප වුණා. ප්‍රඥාව දියුණු කරගන්න කැප වුණා. වීරිය අධිෂ්ඨාන දියුණු කරගන්න කැප වුණා. මදහස්ය දියුණු කරගන්න කැප වුණා. නෛෂ්ක්‍රම්‍ය දියුණු කරගන්න කැප වුණා.
එතකොට ඒ නුවණින් විමසලා බලද්දි මේ කෙනාට තේරුම් ගන්න පුළුවන් මේ අද ඊයේ පටන් ගත් එකක් නෙමෙයි. බොහෝ කාලයක් තිස්සේ ගුණධර්ම දියුණු කරගන්න කරපු මහන්සික ප්‍රතිඵලයක් මේ. එහෙනම් දකින්න තියෙන්නේ මේ දේ. ඒ දියුණු කරපු ගමනේ අග්‍ර වූ ඵලය මේ ජීවිතේ උන්වහන්සේ ළඟා කරගත්තේ. දැන් ඔබ ජාතක කතාවල විස්තර සඳහන් වෙනවා දිවි පරදුවර තියලා දන් දීලා තියෙන්නේ. දිවි පරදුවර තියලා සිල් රැකලා තියෙන්නේ. මේ කාමයන් අතහැරලා තියෙනවා මේ වමනේ දැම්ම වගේ. දැන් එක තැනක තියෙනවා මහා ජනක කියන රජුරු වෙලා ඉද්දැද්දී මේ මහා ජනක රජුරු මහා ආනුභාව සම්පන්න රජ කෙනෙක් විදියට ඉඳී. එතකොට මේ ජනක රජුරු දවසක් උද්‍යානයට යනකොට උද්‍යානයේ එලි පිරිසත් එක්ක යනවා. උද්‍යානයේ යන තැන තුරුටු ගාතේ අඹ ගස් දෙකක්. ඒක අඹ ගහක අඹ ගෙඩි පිරීලා. අනික අඹ ගහේ අඹ නැහැ. ඉතින් රජුරු මේ අඹ දැකලා නුවණ ආපු වෙනකම මේකෙන් අඹ කන්න ඕන කියලා කල්පනා කරගෙන උද්‍යානයට ගියා උයන්සිරි විදිහට. ගිහිල්ලා එනකොට අර තිබ්බ දර්ශනේ නැහැ. අර අඹ නැති ගහ එහෙම්ම තිබුණා. අර අඹ පිරීලා තිබ්බ ගහේ අතු කැඩිලා එක ගෙඩියක් නැහැ. ඔක්කොම ටික බිම කෑලි කෑලි සමහරතෙන්. හේතුව මොකද මේ රජුරුවත් එක ගිය පිරිස අඹ කන්න ඕන කියලා ගල් ගහලා පොළු ගහලා අර ඔක්කොම විනාශ කළා. රජුරුව කල්පනා කළා බලන්න මේ කාමයට ඒ වගේ. කාමයට මේ වගේ ස්වභාවයෙන් යුක්තයි. මේ කාමයට අරින්න ඕන කියලා රජසපත හැරියා. ඒ අන්තපුර විසෝනුරු අඬා ඉදිද්දි රාජ්‍යම විරුද්ධ වෙද්දි මේ කාමයට නිඳා වේවා කියලා කාමයට හැරියා. අදිෂ්ඨාන වීරිය දියුණු කළේ ඒ ජීවිතවල පුදුම සහගතයි. එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ බොහෝ කාලයක සිට මේ ගුණ ධර්ම දියුණු කරගෙන තියෙනවා කියන. සමහර අවස්ථාවල ස්වාමින් වහන්සේලා එකතු වෙලා කතා වෙනවා. මේ බුදුරජාන් වහන්සේගේ ප්‍රඥාව මහා ආනුභාව සම්පන්නයි නෙව. ඒත් ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ වැඩියට පස්සේ කියනවා පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ දැන් නෙමේ දැන් විතරක් නෙමේ ප්‍රඥාවන්ත. සම්බුදුවරයෙක් වෙන්න කලින් ඉඳලා මහා ප්‍රඥාවෙන් යුක්ත වූවා නෙමෙයි කියලා අතීතයේ ජාතක කතාවල විස්තර කියා හිටිනවා. නොඑක අවස්ථාවල. සීලය ගැන කියනකොට ඒ විදිහයි. ඉවසීම ගැන කියනකොට ඒ විදිහයි. අදිෂ්ඨානය ගැන කියනකොට ඒ විදිහයි. මෛත්‍රිය ගැන කියනකොට ඒ විදිහයි. එතන මේ හැම තැනකම අපිට දකින්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක සිට මේ ගුණධර්ම දියුණු කළා කියලා. ගුණධර්ම දියුණු කරන්න කැපවෙච්ච ජීවිතයක් තිබුණේ. ඒ විදිහේ කුසලයේ වඩන්න කැපවෙච්ච ජීවිතයක් වෙන කොහෙවත් නැහැ. අද ඒ පරිත්‍යාගී ඒ කැපකිරීම අපිට හිතා ගන්න බෑ. ජීවිතය අතහැරියා ගුණධර්ම දියුණු කරගන්න. ත්‍යාගය දියුණු කරගන්න ජීවිතය අතහැරියා. සීලය දියුණු කරගන්න ජීවිතය අතහැරියා. මෛත්‍රිය දියුණු කරගන්න ජීවිතය අතහැරියා. අදිෂ්ඨාන වීරිය දියුණු කළා ජීවිතය අතහැරලා. ඉවසීම දියුණු කළා ජීවිතය අතහැරලා. ඒ විදිහට ගුණධර්ම දියුණු කරපු කෙනෙක් අද හොයාගන්න නෑ වෙන. ඒ නිසා පහදින්නමයි වටින්නේ. එතකොට මේ නුවණින් විමසන කෙනාට දකින්න තියෙන්නේ මේ තථාගත බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක සිට මේ ගුණධර්ම දියුණු කරනවා නෙමෙයි. ඒ ගුණධර්ම පූර්ණත්වයට පත් කළ කෙනෙක් නෙමෙයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා යම් දවසක මේ භික්ෂුවට මෙන්න මේ විදිහට වැටහීමක් ඇති වුණාද කියන්නේ බොහෝ කාලයක සිටයි බුදුරජාණන් වහන්සේ කුස දහම් ඇතුව ඉන්නේ ළඟ ඉඳලා නෙවෙයි කියලා. ඒ භික්ෂුව තව දුරටත් නුවණින් විමසන්න ඕනේ. ඒ මොකද්ද? තථාගතයන් වහන්සේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා කීර්තිමත්ව ඉන්නේ. නමුත් ඒ තුලින් උපන්
ඒ තුලින් උන්වහන්සේගේ ජීවිත තුළ යම් කිසි පිරිහීමක් දකින්න තියෙනවද කියලා. ලාභ සත්කාර මුල් කරගෙන ජීවිතේ ගුණධර්ම වල පිරිහීමක්. දැන් මේ ලාභ සත්කාර ගැන කියනකොට කීර්ති ප්‍රශංසා ගැන කියනකොට බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණනි මේ ලාභ සත්කාර කියලා කියන්නේ හරි නපුරු දෙයක් කියනවා. ජීවිතේ විනාශ කළ දාන දෙයක් කියනවා. පරුසයි කියනවා. උතුම් වූ අරහත්ත්වයට බාධා ඇති කරන දෙයක් කියනවා. ඒක තැනක තියෙනවා රහතන් වහන්සේට පවා මේ ලාභ සත්කාර කියලා කියන්නේ කරදරයක් කියනවා. කරදරයක් කියලා කියන්නේ උන්වහන්සේගේ චිත්ත විමුක්තියට බාධාවක් කියලා නෙමෙයි. මේ ජීවිතයේ සුවසේ වාසය කරන්න පුළුවන් අවස්ථාවක් නැති වෙලා යනවා කියනවා. ධ්‍යාන සමාධි සුවයෙන් සුවසේ වැඩ සිටින්න පුළුවන් හැකියාව නැති වෙලා යනවා කියනවා. එතකොට මේ සාමාන්‍ය ස්වභාවය තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනකොට ඒව හමුවේ පිරිහෙන ජීවිතයක් තමයි සාමාන්‍ය කෙනාගේ දකින්න තියෙන්නේ. බොහෝ දෙනෙකුගේ ජීවිතය. දැන් බලන්න හොඳම උදාහරණයක් තමයි බුද්ධ දේශනාවල පවයක් සඳහන් වෙන දේවදත්තේ කතාව. දේවදත්ත බුද්ධ ශාසනය පැවිදි වෙලා සීලාදී ගුණ ධර්ම දියුණු කරලා හොඳට තමාදී වැඩුවා. 이르දි බල බව ලබා ගත්තා. ඊට පස්සේ කල්පනා කළේ මේ ජීවිතේ පහසුවෙන් ගත කරන්න කාගේ හරි හිත පහදව ගන්න ඕන. අල්ලගත්තේ අජාසත්ත. ඒ සඳහන් වෙන අජාසත්ත කුමාරයා පැහැදුනට පස්සේ දවසට කරත්ත 500ක් යනවා කියනවා. දේවදත්ත ගාවට 500ක් අරගෙන යනවා කියන උපස්ථානට කන බොන දේවල් අරගෙන ඔක්කොම අරගෙන. හිතලා බලන්න කොයි තරම් සත්කාරයක්ද කියලා. ඒත් එක්ක හිතට ගත්තා. දැන් මමත් යම් කිසි කෙනෙක් නෙමෙයි මමත් යම් තත්වයක් තියෙන කෙනෙක් නෙමෙයි. එතකොටම හිතේ ඇති වුණ අදහස මම දැන් සංඝයාව පාලනය කරන්න ඕනේ කියන. අර තිබුණු සමාධි, අර තිබුණු 이르දි බල ආදී සියල්ල පිරිහිලා ගියා. බලන්න මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාත් එක්ක සාමාන්‍ය මිනිසයාට වෙනදී ධර්ම හරියට තේරුම් නොගත්ත කෙනා. ඒ කෙනෙක් නොමග යන්න තියෙන සියුම් අවස්ථාවක්. නොමග ගියාද කියලා තේරෙන්නේ නැහැ. දැන් සමහර තැන්වල තියෙනවා භික්ෂුවක් ඉන්නවා කියනවා රූප සුන්දරියක් එක්ක ඉන්නවා කියනවා. හැබැයි සීලයට හානි කරගන්නේ නැහැ කියනවා. උදකලාව ඉන්නවා කියන රූප රාජිනියක් එක්ක වැරද්දක් කරන්නේ නැහැ කියනවා. හැබැයි ලාභ සත්කාර ඉදිරියේ භික්ෂුව බොරු කියනවා කියනවා. ශ්‍රමණ ජීවිතේ නොගැලපෙන දේවල් කරනවා වගේ ලාභ සත්කාර නිසා කියනවා. බුදුරජාණන් හැම වෙලාවක පෙන්ලා දෙනවා ඒ නිසා මේ ලාභ සත්කාර කියලා කියන්නේ නපුරුයි, පරුසයි, නිවන් මඟට හානි කරයි. ඒ නිසා පින්වත් මහණනි ඔබ හික්මෙන්න උපන්නා වූ ලාභ සත්කාර බැහැර කරමින් වාසය කරනවා කියලා. ලාභ සත්කාර වලට යට නොවුණු හිතින් වාසය කරනවා කියලා. ඒතර බලන්න කියනවා තථාගතයන් වහන්සේගේ ජීවිතය තුලත් බුදුරජාණන් වහන්සේ ජීවිතය තුලත් ඒ ස්වභාවය තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රසිද්ධ වෙනකොට ලාභ සත්කාර ලැබෙනකොට ගුණෙන් පිරිහුණාද කියලා. ඒකට බලන්න තියෙන්නේ ඒ එහෙම දෙයක් නෑ. දකින්න තියෙන ඒක. මේ ලෝකෙම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සත්කාර සම්මාන කළත් අසත්කාර අසම්මාන කළත් ඒ කිසිවක් කෙරෙහි බැඳුණු හිතක් නෑ. ඒ කිසිවකට ඇලුණු ගැටුණු හිතක් නෑ. සංසිඳුණු සිතින් හැම වෙලාවෙම වාසය කළා. සමහර අවස්ථා තිබුණා උන්වහන්සේට දානෙ නොලැබිච්ච අවස්ථා. දැන් වේරංජාය වස්වසන කාලේ උදේ බ්‍රාහ්මණතුමාට අමතකුණා දානෙට ආරාධනා කළා. වස්වසනට ආරාධනා කළා. මාස 3ක්. ඒ බුදුරජාණන් වහන්සේ මාස 3ම අර යව දහන්නේ වළඳලා වස් සමාදන් වෙලා හිටියේ වේරංජාවේ. වස් කාල ඉවරලා යනකොට ඒ බුදුරයන්ගේ ධර්මතාවයක් කියනවා ඒ වස් ආරාධනා කරපු කෙනාට සිහිපත් කරලා යන්නේ. ඊළ සිහිපත් කරලා ගියා. හිතේ යමනාපේ හටගත්තේ නැහැ.
ඊළඟට දෙව් මිනිස් ලෝකේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සත්කාර සම්මාන කරපු අවස්ථා තියෙනවා. සක්‍ර දෙවි උපස්ථානට ආවා. මහා බ්‍රහ්ම උපස්ථානට ආවා. කිසි තැනක ඒවට ඇලුන්නේ නැහැ. තමාට සමාජය එකතු වෙලා නින්දා අපහාස කරන්න ගත්තා. දැන් අර සුන්දරි පරිබ්‍රාජිකාවේ කතාවේ තියෙනවා මොකද්ද? බුදුරජාණන් වහන්සේ නින්දා අපහාස කරන්න කියලා ඒ පරිබ්‍රාජිකාව බඩදරු අම්මා කෙනෙක් බවට පත් කරලා ඒ අන්‍ය ආගමික පිරිස ඒ මරලා හැංගුවා ජේතවනාරාමේ. මලමිනිය හොයලා මෙන්න බුදුරජාණන් නින්දා කරන්න ගත්තා. සැලුනේ නැහැ. දැන් බලන්න මේ මොන අවස්ථාවක වුණත් අපිට දකින්න තියෙන පිරිසුදු ජීවිතයක්මයි බුදුරජාණන් වහන්සේ තුළ. දැන් නුවණින් විමසලා බලන්න කියනවා ඒ විදිහේ ලාභ සත්කාර හමුවේ පිරිහිච්ච ජීවිතයක්ද අසත්කාර අසම්මාන හමුවේ පිරිහිච්ච ජීවිතයක් සාගතයන් වහන්සේ තියෙන ගුණයෙන් පිරිහුණාද? එතකොට තේරුම් ගන්න තියෙන්නේ එහෙම උනේ නෑ. ප්‍රසිද්ධ වුණා කියලා ලාභ සත්කාර ලැබුණා කියලා නින්දාපාස ලැබුණා කියලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ ගුණයෙන් පිරීමක් දකින්න නෑ. නුවණින් විමසන කෙනාට අන්නේ වැටහීමයි එන්නේ. අන්නේ විශ්වාසයයි එන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ විදිහට බලන්න. පින්වත් මහණෙනි, ප්‍රසිද්ධ නොවන තාක්, කීර්තිමත් නොවන තාක් මේ ඇතම් භික්ෂුවකගේ පිරිහීමක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් පින්වත් මහණනි, යම් දවසක ප්‍රසිද්ධියටපත් වුණාම, කීර්තිමත් වුණාම මේ ඇතම් භික්ෂුවගේ පිරිහීමක් දකින්න තියෙනවා. ඒ වුණාට පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ගැන හොඳින් පරීක්ෂා කර බලද්දී මේ විදිහට දැනගන්න තියෙන්නේ මේ ආශ්මත් භික්ෂුව ගොඩාක් ප්‍රසිද්ධ තමයි, කීර්තිමත් තමයි. නමුත් උන්වහන්සේ තුළ දැන් කිසිම පිරිහීමක් දකින්න ලැබෙන්නේ නැහැ. කොයිතරම් විමසීමක් කළත් තථාගතයන් වහන්සේගේ ජීවිතවල දකින්න තියෙන පාරිශුද්ධ ජීවිතයක්මයි ප්‍රසිද්ධිය නිසා, කීර්තිමත් භාවයට පත් වුණු නිසා පිරිහුණා කියලා දකින්න නැහැ. බලන්න පින්නතුනි, මෙන්න මේ විදිහේ නුවණින් විමසීමක් තුළ කෙනෙක් ශ්‍රද්ධාව ගොඩනගා ගත්තොත් ඒකේ කෙනාගේ හිත තුළ මනාව පිහිටන එකක් බවට පත් වෙනවා. මේ විදිහට විමසන් නැතිකම නිසා තමයි මේ ගැටලුව. දැන් බුදුරජාණන් ජීවමාන නැහැ කියලා අපිට මේක කරන්න, බුදුරජාණන් ජීවමාන නැහැ කියලා අපිට ගැටලුවක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ සදා ධර්මයේ තියෙනවා. ධර්මයේ උපයෝග කරගෙන බුදුරජාණන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ මිනිස්සු ශ්‍රද්ධාව පිහිටවා ගත්තේ නැද්ද? මේ ලංකා දීපේ බිහි වෙච්ච රහතන් වහන්සේලායි මගපල්ලාභීන් වහන්සේලා කවදාවත් බුදුරජාණන් දැකලා තිබුණාද? නෑ. ධර්මයේ අහලා ඒ ධර්මයේ පිහිට කරගෙන ඒ නුවණින් විමසීම පාවිච්චි කරලයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව පිහිටව ගත්තේ. මේ ක්‍රමයට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුව නුවණින් පරීක්ෂා කර බලද්දී ඔය විදිහට දැනගත්තා නම් මේ බුදුරජාණන් වහන්සේ ගොඩාක් ප්‍රසිද්ධ තමයි, කීර්තිමත් තමයි. නමුත් උන්වහන්සේ කිසිදු පිරිහීමක් දකින්න නැහැ කියලා. එතකොට භික්ෂුව තවදුරටත් විමසන්න ඕනේ. මේ ආශ්‍රිතුන් ඇත්තෙන්ම බිය රහිත භාවයට පත් වෙලා කාමයන්ගෙන් වැළකී සිටින කෙනෙක්ද? බියටපත් වීම නිසා කාමයන්ගෙන් වැළකී සිටින කෙනෙක්ද? රාගයේ ශ්‍රේවීම නිසා විතරාගී බව තුලින් කාමෙන් වැළකී සිටින කෙනෙක්ද කියලා. එතකොට ඒ භික්ෂුව නුවණින් පරීක්ෂා කර බල තථාගතයන් වහන්සේ ගැන දැනගන්න තියෙන මේ විදිහටයි. මේ ආශ්‍රිතුන් බිය රහිත බවට පත් වී සිටින කෙනෙක් බිය සහිත කෙනෙක් නෙමෙයි. රාගයේ ශ්‍රේවීම නිසා විතරාගී බව නිසාමයි කාමයන්ගෙන් වැළකී සිටින්නේ. දැන් තියෙනවා කෙනෙක් බය තති ගැනීම නිසා කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්නවා. ඇත්තටම අභ්‍යන්තරී කාමයන්ට තියෙන ආසාව තියෙනවා. ඒක දුර වෙලා නැහැ. හැබැයි එයාට ඒ අවස්ථාව අනුව කාමයන්ගෙන් වෙන් වී ඉඳ තියෙනවා. බැලුමටම පේන්නේ
හැබෑවටම කාමයෙන් විච්ච කෙනෙක්. හැබැයි අභ්‍යන්තරේ අර කාම දැවිල්ල, කාම ආශාව, කාම විපාසිය තියෙනවා. බුදුරජාන් වහන්සේත් ඒ විදිහද විමසන්න කියනවා. එතකොට යාර දකින්න තියෙන එහෙම නෙමෙයි කියනවා. කාම ආශාව දුරු කරපු කෙනෙක්, බිය රහිත බවට පත්වෙච්ච කෙනෙක්, කාටවත් බයෙන් මේ පැත්තකටලා ඉන්නව නෙමෙයි. රාගයේ දුරු වීම නිසාම, විතරාගී බවට පත්වීම නිසාම කාමයන්ගෙන් වැළකී සිට කෙනෙක්. ඒ කාම දාහය, කාම විපාසය, කාම දැවිල්ල බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ නැහැ. මේකයි දකින්න තියෙන්නේ. දැන් බලන්න මේ විදිහට ඒ කෙනා නුවණින් කල්පනා කරලා බලද්දී ඒ කෙනාගේ තුල ඒ විශ්වාසය ඇති වෙනකොට එයාගේ හිත තුල පිහිටන්නේ නොසෙල්වෙන ශ්‍රද්ධාවක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ කෙලෙස් දුරු කරපු කෙනෙක්. ක්ලේශ මාත්‍රයක් හිතේ දකින්න නැහැ නෙම. බලන්න පියවරෙන් පියවර එයා තමන්ගේ ශ්‍රද්ධාව බලවත් කරගන්නවා. විශ්වාසය ඇති කරගන්නවා. මේ සම්බුදුරෙක් නේද කියන තැනට මෙයාගේ හිතපත් වෙනවා. ඒ විශ්වාසය ඇති වෙන තැනට. ඒකයි මේ කියන්නේ. එතකොට බුදුරජාණන් ඊළඟට දේශනා කරන පින්වත් මහණනි, ඒ භික්ෂුවගෙන් අනික් උදවිය මෙහෙම අහන්න පුළුවන්. මේ ආශුතුන්ගේ මොන ස්වභාවයක් දැකලාද, මොන ධර්මතාවයක් දැකලාද ওই විදිහට කියන්නේ මේ ආශුතුන් බිය රහිත බවට පත් වෙලා ඉන්නේ. බිය සහිතව නෙමෙයි, රාගයේ ශේවීම නිසා, විතරාගය නිසායි කාමෙන් වැළකී සිටිනේ කියලා. එතකොට පින්වත් මහණනි, සැබෑ ලෙසම කියන භික්ෂුව මෙන්න මේ විදිහටයි කියන්නේ කියනවා. කොහොමද කියනවා? මේ ආශ්‍රිතුන් සංඝයා මැද වාසය කරන කොටත්, හුදකලාවේ ඉන්න කොටත්, රහතුන් අතර සිටින කොටත්, නොමග ගියවුන් අතර සිටින කොටත්, පිරිසට අනුශාසනා කරන කොටත්, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන කොටත්, සමහර උදවිය ආමිෂේ ගැලෙනවා, සමහර උදවිය ආමිෂේ නොගෑවි ඉන්නවා. ඉතින් මේ ආශ්‍රිතුන් ඒ කරුණේ මේ භික්ෂුව හෙලා දකින්නේ නැහැ. මම මේ කාරණේ භාගතුන් වහන්සේගෙන්මයි ඇහුවේ, භාගතුන් වහන්සේගෙන්මයි දැනගත්තේ. එනම් මම ඉන්නේ බිය රහිත භාවයට පත් වෙලයි. මම බිය සහිතව නොවේ, රාගයේ ශේවීම නිසායි, විතරාගී බව නිසාමයි මම කාමයන්ගෙන් වැළකී සිටින්නේ කියලා. එතකොට බලන්න, ඒ භික්ෂුවෙන් කවුරු ඇහුවොත් එහෙම, කුමක් නිසාද මේ ඔබ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ කාමයන්ගෙන් වෙන් වී ඉන්නේ විතරාගී බවට පත්වීම නිසා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ තියෙන ස්වභාවය කියනවා. ඒ භික්ෂු සංඝයාමද ඉන්න කොටත්, හුදකලාව ඉන්න කොටත්, රහතුන් අතර ඉන්න කොටත්, නොමගිය කට්ටිය අතර ඉන්න කොටත්, පිරිස අනුශාසනා කරන කොටත්, ඊළඟට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනකොට සමහර කට්ටිය ඉන්නවා කියන ඒ ආමිෂයට අහු වෙලා යනවා. සමහර උදවි ඉන්නවා ඒ ආමිෂයට අහු වෙන්නේ නැහැ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ආමිෂත් එක්ක එකතු වෙච්ච කෙනෙක් නෙමෙයි. ලාභ සත්කාරත් එක්ක. ඊළඟට කියනවා ඒ විදිහට තිබුණාට ඒ කාරණයෙන් තමව හුවා දක්වන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. අනිකට හෙලා දකින්නෙත් නැහැ කියනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගෙන් මම දැක්ගත් එක. තථාගතයන් වහන්සේ රාගය දුරු කරපු කෙනෙක් කියන කාරණේ. මේ විදිහට කියනවා යා පිළිතුරු දෙන්නේ. දැන් බලන්න මේ විදිහට විශ්වාසයක් ඇති කරගත්ත කෙනා නුවණින් විමසීම තුළ එයා තුළ වැටහීමක් තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ තුළ කයෙන් සිදුවන අඩුපාඩු නැහැ, වචනෙන් සිදුවන අඩුපාඩු නැහැ, කලින් කාලට මතුවෙන කෙලෙස් නැහැ, ලාභ සත්කාර සම්මාන දිරියේ පිරිහිච්ච ජීවිතයක් දකින්න නැහැ. බොහෝ කාලෙක ඉඳලා මේ ගුණ ධර්ම දියුණු කරගන්න. මේ කාමයන්ගෙන් වැළකී සිටින්නේ කාම ආශාව රාගය දුරු කර නිසාමයි. නුවණින් විමසීමත් එක්ක මෙයාට මැතිගෙච්ච වැටහීමක් තියෙනවා. එතකොට මෙයා මේක කියන්නේ. ඊළඟට කියන ওই විදිහට තථාගතයන් වහන්සේ ගැන විශ්වාස ඇති කරගත්ත කෙනා තථාගතයන් වහන්සේගෙන්ම තවදුරටත් විමසා සිටින්න ඕනේ. ඇහින් හොඳට බලද්දි, කනින් හොඳට අහද්දි සොයා ගන්න පුළුවන් කෙලෙස් තියෙනවා. ඒ කෙලෙස් තථාගතයන් වහන්සේ තියෙනවද නැද්ද කියලා අහන්න. එතකොට ඒ ගැන පිළිතුරු දෙනකොට තථාගතයන් වහන්සේ මේ විදිහට පිළිතුරු දෙන්නේ. ඇසින් හොඳට බලද්දි
කලින් හොඳට අහද්දී අල්ල ගන්න පුළුවන් කෙලෙස් තියෙනවා තමයි. නමුත් ඒ කෙලෙස් තථාගතයන් වහන්සේට නෑ කියලා. ඒ වගේ තමයි ඇසින් හොඳට බලද්දී කලින් හොඳට අහද්දී කලින් කලට හොයා ගන්න පුළුවන් කෙලෙස් තියෙනවා තමයි. නමුත් තථාගතයන් වහන්සේට ඒ කෙලෙසුත් නෑ කියලා. ඇසින් හොඳට බලද්දී කනින් හොඳට අහද්දී දැන ගන්න පුළුවන් ඊටා පිරිසුදු දේවල් තියෙනවා. අන්නේ පිරිසුදු දේවල් තථාගතයන් වහන්සේට දකින්න තියෙනවා කියලා. ඒ විදිහටයි තථාගතයන් වහන්සේ තමන් ගැන පිළිතුරු දෙන්නේ. කියනවා මම මේ පිරිසුදු මාර්ගයෙන් යුක්ත වූ කෙනෙක්. ඒම අරමුණු කරගෙන සිටින කෙනෙක්. නමුත් ඒ ගැන මගේ 아무තු ආශාවක් නැහැ. එතකොට බලන්න මෙන්න මේ විදිහට තමයි බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ ගැන කියා හටින්නේ තථාගතයන් වහන්සේගෙන් ඇහුවොත්. බුදුරජාන් වහන්සේගෙන් ඇහුවොත්. එතකොට බලන්න එයා තමන් තුළම ඇති ඒ ශ්‍රාවකයාට තමන් තුළින්ම නුවණින් විමසලා උපදවාගත් ඥානයක් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වන විශ්වාසයක් ඇති කරගන්න. ඒකේ ධර්මයේ ඉගෙනීමෙන් බුදුරජාණන් වහන්සේ ඇසුරු කිරීමෙන් එයාගේ ඥානය තුළ ස්ථාවරත්වයටපත් වෙන්න පුළුවන්. ඒ අවබෝධය තුළ, ඒ පැහැදීම තුළ ස්ථාවරත්වයටපත් වෙන්න යන්න පුළුවන්. දැන් බලන්න ප්‍රඥාවත් එක්කයි මේක තියෙන්නේ. මේක ඉබේ හටගත්ත විශ්වාසයක් නේ, ශ්‍රද්ධාවක් නෙමෙයි. නුවණින් විමසීමත් එක්ක එකතු වෙච්ච එකක්. නුවණින් විමසීමත් එකතු වෙච්ච එකක්. අද බොහෝ දෙනෙකුට මේ නුවණින් විමසීම නෑ. නැති නිසා තමයි මේ ශ්‍රද්ධාව පිහිටව ගන්න අමාරු. ඒ නුවණින් විමස නැති නිසා ශ්‍රද්ධාවක් ඇති වෙනවා. හැබැයි ඒක අර පිහිටපු ශ්‍රද්ධාවක් නෙවෙයි, මුලක් නෑ, පදනමක් නෑ. වෙනස් වෙනවා. අමූලික ශ්‍රද්ධාවක් තියෙනවා. එතකොට මේ කියන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි මනාකොටව ශ්‍රද්ධාව පිහිටවා ගන්න ආකාරය ගැන කොහොමද නුවණින් විමසන්න ඕනේ කියලා. ඊළඟට බලන්න මෙතන තියෙනවා පින්වත් මහණෙනි මේ විදිහට කතා බස් කරන සාතුරුන් වහන්සේ නමක් ළඟට ශ්‍රාවකෙක් බණ අහන්න එන එක සුදුසුයි. එතකොට සාතුන් වහන්සේ තව තවත් උසස් ආයුරින් රසවත් විදිහේ දහම් දේශනවා. පින් පව් ගැන මතු කොට පෙන්වා දෙනවා. එතකොට අන්න ඒ වගේ සාස්තුරුවරයෙක් ඉන්නවනේ එයා ගාවට යන්න ඕන කියනවා. ඒක තමයි ගැලපෙන්නේ. ඒක තමයි සුදුසු දේ කියනවා. එතකොට ඒ සාතුන් වහන්සේ මනාකොට තව තවත් ධර්මයේ ඉස්මතු කර කර පෙන්වා දෙනවා කියනවා. පින්වත් මහණෙනි සාතුන් වහන්සේ භික්ෂුවට ඒ විදිහට උසස් ආයුරින් සතවත් විදිහට පිව් පව් ගැන විස්තර කරමින් දහම් දේශනකොට ඒ භික්ෂුවත් ඒ ධර්මයේ ගැන ඒ කරුණ විමසමින් අවබෝධ කරගන්නවා. එතකොට ඒ ධර්මයේ තුල ඇති ඇතම් කරුණු ඔහුට හොඳට අවබෝධ වෙනවා. සාස්ත්‍රුන් වහන්සේ ගැන පැහැදීම ඇති වෙනවා. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, ශ්‍රී සද්ධර්මයේ ස්වාකාතයි, ඒ ශ්‍රාවක සංඝ රත්නයේ සුපටිපන්නයි කියලා. පින්වත් මහණෙනි එතකොට මේ භික්ෂුවෙන් උදවිය මෙහෙම අහන්න පුළුවනි. ඒ ආශුන්ගේ කවර ස්වභාවයක් දැකලාද? බුදුරජාණන් වහන්සේ කවර ධර්මතාවයක් දැකලාද ওই විදිහට කියන්නේ? භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, ශ්‍රී සද්ධර්මයේ ස්වාකාතයි, ඒ ශ්‍රාවක සංඝ රත්නයේ සුපටිපන්නයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා පින්වත් මහණෙනි එතකොට සැබෑ ලෙස පිළිතුරු දෙන භික්ෂුව පිළිතුරු දෙන්නේ මේ විදිහටයි කියනවා. ප්‍රිය ආශිතුනි භාගතුන් වහන්සේ ළඟට මම බණ අහන්නට ගියා. භාගතුන් වහන්සේ දහම් දෙසුවා. උසස් විදියට රසවත් විදියට පින්පව විස්තර කරමින් දහම් දෙසුවා. ඉතින් ප්‍රිය ආශිතුනි භාගතුන් වහන්සේ උසස් විදියට රසවත් විදියට පින්පව විස්තර කරමින් දහම් දෙසු යම් ආකාරයකින්ද ඒ විදිහට මම ධර්මයේ තේරුම් ගන්නකොට ඒ ධර්මයේ ඇතම් කරුණු මට අවබෝධ වුණා. මට සාස්තුන් වහන්සේ ගැන පැහැදීම ඇති වුණා. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, ඒ ධර්මයේ ස්වාකාතයි, ඒ ශ්‍රාවක සංඝ රත්නයේ සුපටිපන්නයි කියලා. බලන්න බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා මෙන්න මේ විදිහට තමයි කෙනෙක්ගේ හිත තුළ ශ්‍රද්ධාව පිහිටවන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාන් හරි ලස්සන ප්‍රකාශයක් කරනවා. පින්වත් මහණෙනි යම් කිසි කෙනෙකුට ওই විදිහට දැන් මේ විස්තර කරපු අදහස් වලින් වචන වලින් තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් පිහිටියා නම් ඒ ශ්‍රද්ධාව මුල් බැහැගෙන පිහිටියා නම් පින්වත් මහණෙනි
අන්නේ ශ්‍රද්ධාවට කියන්නේ ආකාරවතී ශ්‍රද්ධාව කියලා. ඒ ශ්‍රද්ධාව අවබෝධයේ මුල් කරගත්තු දැඩි එකක්. මේ ලෝකයේ ශ්‍රමණේකට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ කිසිවෙකුට හෝ ඔහු ඒ ශ්‍රද්ධාවෙන් බැහැර කරවන්නට බෑ. බලන්න පින්නතුනේ බුදුරජාණන් වහන්සේ කියපු කතාව. මෙන්න මේ විදිහට කෙනෙක් නුවණින් විමසීම තුළ ශ්‍රද්ධාවේ මුල් බැහැ ගන්නවා නම් අන්නේ ඇති කරගත් ශ්‍රද්ධාවට කියනවා ආකාරවතී ශ්‍රද්ධාව කියලා. එතකොට බලන්න ආකාරවතී ශ්‍රද්ධාවට පැමිණෙන්නේ මේ විදිහටයි. ධර්ම ශ්‍රවණයක් තියෙනවා, නුවණින් විමසීමක් තියෙනවා. එතකොට මේ නුවණින් විමසීම තුළ ඒ ධර්මයේ අවබෝධ වීම තුළ එයා තුළ පිහිටන දේ තමයි මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සම්බුදුවරයෙක් නෙමෙයි. ඒ ධර්මයේ මනාකොට දේශනා කළා නෙමෙයි බුදුරජාණන් වහන්සේ විසින්. ඒ ශ්‍රාවක සංඝ රත්නයේ සුපටිපන්නයි නෙමෙයි. දැන් බලන්න ඔබට මතකේ සමහර වෙලාවට බුදු දේශනාව සඳහන් වෙනවා ඒ පුණ්‍යවන්තයෝ බුදුරජාණන් වහන්සේ ළඟට ධර්මය අහනවා. ධර්මය ඇහුවට පස්සේ කියා හරිනවා මොකද්ද? බුදුරජාණන් ස්වාමීනි භාගතුන් හරි ආශ්චර්යයි. හරි පුදුම සහගතයි. හරියට මේ යට හරවලා තිබ්බ දෙයක් උඩ හරවලා පෙන්නවා වගේ. වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ. අතරමං වෙච්ච කෙනෙකුට පාර පෙන්නවා වගේ. අඳුරේ හිටපු කෙනෙකුට ආලෝකයක් දුන්නා වගේ මේ රූප බලා ගන්නට ඔබ වහන්සේ මට ධර්මයේ කියලා දුන්නා අන්නේ විදියට. නොඑක ආකාරයෙන්. ඒතකොට ඇති වෙන පැහැදීම් බලන්න කියනවා ඒ ධර්මයේ කියලා දුන්නා ඔබ වහන්සේ මට මම ඔබ වහන්සේ සරණ යනවා. ධර්මයේ සරණ යනවා. සංඝ රත්නයේ සරණ. සමහර පින්වතුන් ඒ වෙලාවෙ පැවිදි වෙනවා. සමහර පින්වතුන් උපාසකත්වයට පැමිණෙනවා. එතකොට බලන්න ඒ පැහැදීම ඇති වෙන්නේ පින්වත් සියලු දෙනාට උපකාරුනේ අර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන් ලැබීමයි යෝනිසෝ මනසිකාරයයි. එතකොට මෙන්න මේ කාරණා දෙක එකතු වූ තැන එයාට පුළුවන් ශ්‍රද්ධාව කරා යන්න. ධර්මය අහනට විතරක් බෑ. දැන් බලන්න දැන් අර මාගන්ධිගේ කතාවේ බලන්න මාගන්ධිය කියන කාන්තාව ලස්සන කෙනෙක් අම්මයි තාත්තයි හිතුවේ මේ රූප සුන්දරීව ලස්සන කෙනෙකුට විවාහ කරලා දෙන්න ඕන. හම්බුනේ බුදුරජාණන් වහන්සේ. දෝනියෙන්දව සරසගෙන අම්මයි තාත්තයි ගියා බුදුරජාණන් වහන්සේට පාවා දෙන්න. ඒතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ කිව්වා. ඒ ධර්මයේ අහපු අම්මයි තාත්තයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදව ගත්තා මඟපල් නිවන් ලැබුවා. ඒ ධර්මයේ අහපු මාගන්ධියට ඒ වාසනාව නැති වුණා. ගැටුණා. වන්න යෝනිසෝ මනසිකාරය ඉපදුනේ නැහැ. වැඩ කරේ නැහැ ඒක. එතකොට ඒ ධර්ම ශ්‍රවණය කියන දෙකයි යෝනිසෝ මනසිකාරය කියන එකයි මේ දෙකම එකතු වෙච්ච තැන කෙනෙකුට පුළුවන් මේ ශ්‍රද්ධාව ඇති කරගන්න. ඉතින් ඒ යෝනිසෝ මනසිකාරය යෙදෙන්න ඕන කොහොමද කියලායි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ අපිට පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක පෙන්ලා දෙනවා බලන්න පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ ගැන ධර්මයට අනුව පරීක්ෂා කර බලන්නේ ඔන්න ඔය විදිහටයි. ධර්මයට අනුව පරීක්ෂා බලද්දී තථාගතයන් වහන්සේ දැකගත හැකි වෙන්නේ ওই විදිහටයි. කොහොමද තථාගතයන් වහන්සේ කියලා කියන්නේ සම්බුදුවරයෙක් නෙවෙයි කියලා. බලන්න නුවණින් විමසනවා කියලා විමසන්න ඕනේ කොහොමද? හිත පහදින ආකාරයට. හිතේ සැක සංක ඇති වෙන ආකාරය මේ පහදින ආකාරයට හිත විමසන්නේ කොහොමද? මෙන්න මේ විදිහට. මේ දේශනා පෙන්නලා දෙන විදිහට. ඒ විදිහට නුවණින් විමසන කෙනාගේ හිත තුළ පිහිටන්නේ ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුදුවරයෙක්මයි කියන්නේ. ඉතින් ඒ විදිහට ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වන පිහිටපු ශ්‍රද්ධාවක් ඇති කරගන්න අප සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ උපකාර වේවා. පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාවෙන් රැස් කරන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. පුණ්‍යානුභාවයෙන් සතුටු වන දෙවියෝ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගනිත්වා. ඒ වගේම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා.
පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා වහවහා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගනිත්වා. ඒ වගේම සැප්තැම්බර් මාස 5 වෙනි දිනට 13 වෙනි උපන්දිනය සමරන ත්‍යාදී නිහාරා රත්නායක දියණියට පුණ්‍යානුමෝදනා වේවා. ඒ වගේම අකේන් සෙන්ඩිව් රත්නායක පුතුණුවන්ට පුණ්‍යානුමෝදනා වේවා. නිදුක් නිරෝගී සුව සම්පත් සැලසේවා. දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ පින්වත් දරුවන්ට උතුම් වූ කල්යාණ මිත්‍ර ඇසුර සැලසී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. අද දවසේ දායකත්වයේ දරපු රණරත්නායක මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මිය පරලොවන්ට යෙදුණු සියලු ඥාතිහිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා වේවා. විශේෂයෙන් මේ අනුරත්නායක මහත්මයාගේ මිය පරලොවගේ දෙමව්පියන්ට සහෝදරයට පුණ්‍යානුමෝදනා වේවා. මේ පුණ්‍යානුභාවින් මේ සියලු දෙනාගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත් වේවා. ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම තිල්නේ පෙරේරා මහත්මියගේ සුජීවත් සිටින දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ වගේම දායකත්වයේ දරූ අනුරත්නායක මහත්මයාටත් තිල්නේ පෙරේරා මහත්මියටත් පුණ්‍යානුමෝදනා වේවා. ඒ සඳහා අපුපකාර කළා වූ සෑම සීල දිනාටමත් ඒ පින්වතුන්ගේ පවුල්වල සීල දිනාටමත් පුණ්‍යානුමෝදනා වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මහමෙන්නා වාසී ලෝවාසී සීලෝ පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට ඒ වගේම පැවිදි අපේක්ෂක දරුවන්ට පුණ්‍යානුමෝදනා වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී ලක්විරු ගුවන්විදුලි ඒ වැඩ කරන සෑම සියලු දෙනාටමත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම දේශනාවට සම්බන්ධ වුණු මේ පින්වත් සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.